නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ මීට මාස 3කට පෙර මිය පරලොවගේ බී.එම්. පියසිරි පින්වත් මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස මනෝජා ප්‍රියදර්ශනී බිරිඳ, කුසල් චතුරංග පුතණුවන්, නිපුණි අවන්තිකා දියණිය, චතුරංග බණ්ඩාර බෑණනුවන් සහ දෙමව්පියන් ඇතුළු බී.එම්. පියසිරි පින්වත් මහත්මයාගේ සහෝදර පිරිස ඇතුළු නෑදෑ පිරිස ඒක රාශී වෙලා ප්‍රධාන අරමුණ බවට පත්වෙලා තියෙන පින්වත්නි, ගම්පහ වෙලේපාරේ විසූ දිවුලපිටිය පොළොස් ස්ථානයේ සේවය කළ මීට මාස 3කට පෙර මිය පරලොව ගිය බී.එම්. පියසිරි පාලිත පින්වත් මහත්මයාට පින් අනුමෝදන් කරන උදාර අදහසින් තමයි අද දවසේ මේ උදාර ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, අපිට අද දවසෙත් මේ සම්බුදු සිතක අසිරිය ධර්ම දේශනා මාලාව යටතේ බලාපොරොත්තු වෙන්නේ සර්වඥයන් වහන්සේගේ අසිරිමත් වූ සම්බුදු සිතේ ආශ්චර්ය විදහා දක්වන උතුම් දහම් පරයයක් ශ්‍රවණය කරන්න. අපි විශේෂයෙන්ම මේ දහම් කතිකාවත යටතේ අපි කතා කරමින් හිටිය පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානයේ එදා සම්බුදු බවට පත්වෙන මොහොතේ පැන නැගුණු දසබල ඥානයන් පිළිබඳව. විශේෂයෙන් මේ දිනවල අපි කතා කළා සර්වඥයන් වහන්සේට ආශ්චර්ය තථාගත බලයක් විදියට පිහිටලා තියෙන සුවිශේෂී ඥානයක් තමයි සබ්බත් ගාමිනින් පටිපදං යථාභූතං පජානාති. සියලු ඒ ජීවිතවලට ඒ ජීවිතවල වෙනස්කම්වලට පමුණුවන සෑම ප්‍රතිපදාවක් පිළිබඳවම සර්වඥ නිතට විවර වෙලා තියෙන පින්වත්නි ආශ්චර්යයි. මෙන්න මේ කරුණ පිළිබඳවම අපිට මනාකොට හොඳ ශ්‍රද්ධාවක් අපේ හිතේ ජනිත කරගන්න පුළුවන්කම තිබ්බොත් ඒකම ප්‍රමාණවත් අපේ ජීවිතය වෙනස් කරන්න පින්වත්නි. මොකද බුදුරජාණන් වහන්සේගේ මේ විවිධ සත්වයන් ඒ ලෝකවලට ගෙනියන්න හේතු වෙන සෑම ප්‍රතිපදාවක්ම සර්වඥ නිතින් දැකලා පින්වත්නි දෙව්මිනිස් ලෝකයට දේශනා කරනවා. ඒතර ඒක ඒ පිළිබඳව ශ්‍රද්ධාව ඇති වෙන ශ්‍රාවකයාට තේරුම් අරගෙන තම තමන්ගේ ප්‍රතිපදාව වෙනස් කරගෙන තමන්ගේ ජීවිතය වෙනස් කිරීමේ දුර්ලභ භාග්‍ය උදා වෙනවා ශ්‍රද්ධාලාභී ඉපදුනොත්. එන මේ ශ්‍රද්ධාලාභී ඉපදිච්ච නැති කමයි අපේ වචන හසුරවන විදිය අපි වෙනස් කරගන්න නැත්තේ. අපි කටයුතු කරන විදිය වෙනස් කරගන්න නැත්තේ අපි ශ්‍රද්ධාලාභයේ තියෙන ප්‍රශ්නය නිසා. අපි හිතන පතන විදිය පවා වෙනස් වෙන්නේ නැත්නම් ඒක වෙනස් වෙන්නේ නැත්තේ අපේ ශ්‍රද්ධාලාභී ප්‍රශ්නයක් පින්වත්නි. ශ්‍රද්ධාලාභී හරියට අපේ සිත්වල ජනිත වුණා නම් විශේෂයෙන්ම දැන් මේ සියලු ප්‍රතිපදාවන් තථාගතයන් වහන්සේගේ සර්වඥ සිතට සත්‍යයක් විදියටම පේනවා. ඒතර මේ සත්‍යයක් විදියටම සර්වඥයන් වහන්සේ සෑම ප්‍රතිපදාවක්ම දැකලා දෙව්මිනිස් ලෝකයට අනුකම්පාවෙන් දේශනා කරනවා.
ඒතර ඒ ලෝකවලට යන්න හේතු වෙච්ච ප්‍රතිපදාවන් ඒ ලෝකවල ඒ සත්වයාගේ යම් යම් ජීවිතවල වෙනස්කම් තියෙනවා නම් ඒ සෑම දෙයකටම සසරේ තමන් කයින් වචනින් මනසින් තමන් ගත්තු තමන් ක්‍රියාත්මක වෙච්ච විදිය අනිවාර්යෙන් පින්වත්නි එකිනෙක කෙනාට බලපානවා. ඒතර අද දවසෙත් ඔබට ඒ වගේ උදාර දේශනාවක් තමයි ශ්‍රවණය කිරීමේ භාග්‍ය උදා වෙන්නේ පින්වත්නි. මේ දේශනාවේ නම සංසප්පනීය පරියාය. කැරකී සැඟවී යන ඉරණම ගැන හරි ආශ්චර්යයි සර්වඥනිතින් පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දැක්කා. හරි ආශ්චර්යයික. බුදුරජාණන් දේශනා කරන පින්වත්නි පින්වත් මහණෙනි කැරකැවී යන සැඟවී යන ඉරණම ගැන මං ඔබට දේශනා කරන්නම්. කොහොමද දේශනා කරන්නේ? කැරකැවී සැඟවී යන ඉරණම ගැන. පින්වත් මහණිය අසන්න මැනවින් මෙනෙහි කරන්න. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා දේශනා කළා එහෙමයි ස්වාමීනි. මහණනි කැරකැවී සැඟවී යන ඉරණම පිළිබඳව ඌ ඒ ධර්ම ක්‍රමයේ කිමික්ද? මහණනි සත්‍යෝ මුලින්ම දේශනා කරනෝ කම්මස්සකා සොකීය දේ කරගෙන ඉන්න පින්වත් මහණනි කර්මයයි. හරි පුදුමයි. පුදුම ආශ්චර්යයි. අපි මිල මුදල් වලට ගන්න මහ පොළොව සොකීයයි කියලා හිතාගෙන ඉන්න ලෝකේ බුදුනෙතට පේනවා අපි හිතන සිතිවිලි තමයි ඇත්තටම සොකීය. අපි කතා කරන වචන තමයි ඇත්තටම පින්වත්නි සොකීය. ඒ වගේම තමයි අපි කරන ක්‍රියාව තමයි ඇත්තටම සොකීය. අපි කරන කතා බහ තමයි ඇත්තටම තමන්ගේ දේ බවට පත් වෙන්නේ. සොකීයයි කියන තමන්ගේ දේ. අපි ගෙවල් දොරවල් අවිද්‍යා සහගත මනසට හිතෙන්නේ ගෙවල් දොරවල් තමන්ගේ. යාන වාහන තමන්ගේ. දුවා දරුවෝ තමන්ගේ. ඥාතිහිත මිත්‍රාදීන් තමන්ගේ. මෙහෙම හිතන ලෝකේ මෙහෙම අදහස් පළ කරන ලෝකේ සර්වඥනිතින් සත්‍යයක් විදිහට දකින්න පින්වත්නි කුමක්ද? තමන්ගේ දේ වෙන්නේ තමන් හිතන සිටිවිලි. තමන්ගේ දේ වෙන්නේ තමන් චේතනා පහල කළ රැස් කරන වචන. තමන්ගේ දේ බවට පත් වෙන්නේ තමන් චේතනා පහල කළා තමන් කයින් කරන ක්‍රියාව පින්වත්නි. ආශ්චර්ය නැද්ද? ආශ්චර්යයි පින්වත්නි. කම්මස්සකා කම්ම යෝනි තමන් උපතක් කරා ගෙනියන්නේ තමන් කයින් වචනින් මනසින් රැස් කරපු චේතනාවට අනුව. කම්ම බන්දු අපි හිතන් ඉන්න අපේ ඥාතීන් කියලා කියන දරුවෝ. අපේ ඥාතීන් කියලා අපි හිතන් ඉන්නේ ගෙවල් දොරවල්. අපේ ඥාතීන් කියලා හිතන් ඉන්නේ යාන වාහන. පින්වත්නි හරි ආශ්චර්යයි ලෝකේ බුදුනෙතට පේනවා ඇත්තටම තමන්ගේ ඥාතියා බවට පත් වෙන්නේ පින්වත්නි කුමක්ද? ඇත්තටම තමන්ගේ ඥාතියා බවට පත් වෙන්නේ තමන් හිතන සිතිවිලි පින්වත්නි. පුදුමයි. තමන් කරන ක්‍රියාව තමන් කරන කතාව තමයි ඇත්තටම තමන්ගේ ඥාතියා බවට පත් වෙන්නේ පින්වත්නි. පුදුමයි. මේක පුදුම ආශ්චර්යයක්. කම්මස්සකා කම්ම යෝනි කම්ම බන්දු කම්ම දායාදේ දෑවැද්ද. දෑවැද්ද කියන්නේ අපට හිමි වෙන දේවල් තියෙන පින්වත්නි. පරම්පරාවෙන් හිමි වෙන දේවල් තියෙන. ඒතර පරම්පරාවෙන් හිමි වෙන දේට අපි සාමාන්‍ය පොදුවේ පාවිච්චි කරන දායාදේ දෑවැද්ද කියන අදහස. එතකොට අපි එහෙම හිතන් ඉන්න ලෝකේ බුදුනෙතට පේන සැබෑම දායාදේ කුමක්ද? සැබෑම දායාදේ කර්මය. සැබෑම දායාදේ කර්මය. හරි පුදුමයි මේක. ඒ නිසා පින්වත්නි ඔබ දැකලා ඇති. මහන්සි වෙලා ගෙවල් දොරවල් හදලා යාන වාහන අරගෙන දරුවන්ට උගන්වලා අන්තිමට මහලු නිවාසවල ගත කරන දෙමව්පියෝ. කෝ තමන්ගේ දරුවෝ. කෝ තමන් වියදම් කරලා ගත්තු ගෙවල්. කෝ තමන් වියදම් කරලා හරි හම්බ කරලා මහන්සියලා හදපු දරුවෝ කෝ දැන් තමන් ගාව නැහැ. හැබැයි අපි එවන් හිතනන් ඉන්න ලෝකේ බුදුනෙතට පේනවා හරි පුදුමයි පින්වත්නි. සසරේ කර්මයක් තියෙනවා අසරණ වේ කරවන. තමන්ගේ දරුවෝ තමන් වෛරක්කාර බවට පත් කරනවා. තමන්ගේ හිත මිත්‍රාදීන් තමන්ගේ වෛරක්කාරයෝ බවට පත් කරලා කුමක් විසින්ද? කර්මයක් විසින්.
වැරදි කාම සේවනය නම් අපි කොතරම් ආදරෙන් කොතරම් සෙනෙහසින් අපේ දරුවෝ හැදුවත් පින්වත්නි, වැරදි කාම සේවනය නම් වූ අකුසලයේ කර්මය අපි රැස් කරගෙන නම් තියෙන්නේ. පුදුමයි. මොකද වෙන්නේ? අපි කොතරම් සෙනෙහස් දැක්වුවත් අපේ ජීවිතේ සම්පූර්ණ කොතරම් අපේ අය වෙනුවෙන් කැප කළත් ඒ අය අපට වෛර කරනවා. කොහොමද මේ ප්‍රතිපදාව? එහෙමයි තියෙන්නේ පින්වත්නි. අපි කොතරම්නම් අපේ ජීවිතේ ගැට ගහගෙන හොඳට ජීවත් වෙන්න අපි කොතරම්නම් ආහාර පාන සැලසුම් කරලා ගත්තත් පෙර ජීවිතේ සතුන් මරලන් තියෙන්නේ අපිට බොහෝ කල් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ මනුස්ස ලෝකේ. කොතරම්නම් මේ අවිද්‍යාව සහගත මනසින් අපි පටු තීරණ වලට එනවද පින්වත්නි? ඒ නිසා පින්වත්නි මේ ලැබුණු දුර්ලභ ජීවිතේ අසරණ නොවෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ඔබ ශ්‍රද්ධාව ඇති කරගන්න පින්වත්නි. ඔබේ හිතේ මේ ශ්‍රද්ධාව ජනිත කරගන්නවා කියන එක හරි ආශ්චර්යයි. ඔබව අසරණ නොවන බවට පත් කරනවා පින්වත්නි. ඔබට මහා රැකවරණයක් ගෙන දෙනවා. අඩු ගානේ මේ බුදු කෙනෙක් අවබෝධ කොට වදාළ මේ කර්මය පිළිබඳ අඩු ගානේ හොඳ බලවත් විශ්වාසයක් ඇති කරගන්න. මේ සබ්බත්ගාමිනී පටිපදං යථාභූතං පජානාති කියලා යම් දෙයක් සර්වඥිතින් දැක්කද ඒ දැකපු අවබෝධය පිළිබඳ ඔබේ හිතේ සැදැහැසිත ඇති කරගන්න මහන්සි ගන්න. නැවත නැවත ශ්‍රවණය කළා. නැවත නැවත කියවලා මේක සත්‍යයක්මයි මේක සත්‍යයක්මයි කියලා සිහි කරලා උත්සාහ කරන බලන්න එතෙන්ට එන්න. ඔබ මැරෙනකොට මහා දායාදයක් ඔබ සසරට අරගෙන යනවා. දුගතිය පිණිස නෙමෙයි සුගතිය පිණිස. දුක පිණිස නෙමෙයි සැප පිණිස හේතු වෙන දායාදයක් ඔබ අරගෙන යන්නේ. හරි ආශ්චර්යයි. බුදුරජාණන් දේශනා කළා කම්ම යෝනි කම්ම බන්දු කම්ම යටි පටිසරණ යං කම්මං කරිස්සාමි කල්යාණම් වා පාපකම් වා තස්ස දායාදෝ භවිස්සාමි. කල්යාණ දෙයක් කරොත් කල්යාණ විපාක ලැබෙනවා. පාපී දෙයක් කළොත් පින්වත්නි පාපී විපාක ලැබෙනවා. ඊළඟ දේශනා කරන හරි ආශ්චර්යයි මහණෙනි මේ ඇතමෙක් සතුන් මරනවා කියනවා. රෞද්‍රයි කියනවා ලේ වැක්කුණු අත්වලින් යුක්තයි කියනවා. වෙනසීම පැහැර ගැනීම වලින් යුක්තයි කියනවා. සියලු බ්‍රාණභූතයෙන් කෙරෙහි දයා රහිතවයි කියන වාසය කරන්නේ. ඔහු කයින් කැරකී යන කර්මයක් කළා වෙනවා කියනවා. වචනයෙන් කැරකී යන කර්මයක් කරපු කෙනෙක් කියනවා. මනසින් කැරකී යන කර්මයක් කරන ලද්දේ කියනවා. එනම් මේ සතුන් මැරීමටම මනස මුල් වෙනවා. ඒතර ඒ ක්‍රියාවට අපි තුන් වචනත් පාවිච්චි කළා කියලා. ඒතර වචන කැරකෙවි ගියපු ඒවා. බලන්න බුදුන් ඉතින් දකින්න විදිහ පින්වත්නි. ඒතර කරකැවි ගිය යන කර්මයක් ඇද්ද කරකැවි යන වචනයක්ද කරකැවි යන මනසින් සිතවිලි සිතුවාද ඒක යොමු කළා සතුන් මැරීමට. ඔහුගේ කාය කර්මය වක්‍රයි කියනවා. වචී කර්මය වක්‍ර වුණා කියනවා. මනෝ කර්මය වක්‍ර වුණා කියන කුමක් නිසාද? සතුන් මැරීමට හිත යොමු කිරීම නිසා. තමන්ගේ ජීවිතයේ යෙදවීම නිසාම මනසත් වක්‍ර වෙලා, වචනත් වක්‍ර වෙලා, ක්‍රියාවත් වක්‍ර වෙලා මොකද වෙන්නේ එතකොට? ඔහු ගිය ගමනත් වක්‍රයි කියනවා. බුදුන් ඉතින් පේන හැටි ඔහු ගිය ගමන වක්‍රයි කියනවා. දැන් ඒ වගේ ක්‍රියාවක් කරනකොට පින්වත්නි සාමාන්‍යයෙන් කෙනෙක් කරන්නේ ලෝකෙට පේන්නද කරන්නේ රහසේද කරන්නේ? රහසේ කරන්නේ එක. වැරද්දයක් කරනකොට ලෝකෙට රහසෙන් කරන්නේ පින්වත්නි. ඒතර වක්‍ර ගමනක් නේ යාගේ තියෙන්නේ එතකොට. පෙන්නන්න එකක් කරන්න එකක්. පෙන්නන්න එකක් කරන්න එකක්. ඒතර වක්‍රය. බන් වැරද්දයක් කරනකොට මෙයාගේ ජීවිතේ වක්‍රයි. ඔහුගේ උපත එතකොට මොකද වෙන්නේ? වක්‍ර වෙයි කියනවා. මෙසේ වක්‍ර ගමනක යෙදුණු වක්‍ර උපතක් ඇති කෙනෙකුට යම් බඳු ඒකාන්තයෙන් දුක්ඛිත වූ නිරයෝ ඇද්ද එහි හෝ යම් බඳු කරකැවි සැඟවී යන ස්වභාව ඇති තිරිසන් යෝනි ඇද්ද මේ දෙගතියෙන් එක්තරා උපතක් උරුම කරගන්නේ යයි කියමි කියනවා.
කුමක්ද? එක්කු නිරය, එක්කු තිරිසන් ලෝකේ. ඒ වක්‍ර ගමනකට ගියේ ඇයි? වක්‍ර ගති තිබිච්ච නිසා. වක්‍ර ගතිවලට ජීවිතේ පෙළඹුණේ ඇයි? වක්‍ර කයින් කටයුතු කිරීම නිසා. කයින් වක්‍ර දේවල්, වචනින් වක්‍ර දේවල්, මනසින් වක්‍ර දේවල්. දැන් බලන්න සාමාන්‍යයෙන් වැරදි වැඩක් කරනකොට කවුරු කෙනෙක් ඇහුවොත් මොකද කියන්නේ? අම්මෝ මං එහෙම කරනවද? කියන්නේ නැද්ද එහෙම? ඒතර ආපහු තමයි ලැබිච්ච අවස්ථාවේ මොකද හොර රහසේ ලැබිච්ච අවස්ථාවේ කරන්න ආයෙ අර වැරද්ද කරනවා. අනේ මං හිතලවත් නෑ කියනවා. එහෙම නේද කියන්නේ? අනේ මං හිතලවත් නෑ එහෙම එකක්. මං ඒ වගේ දෙයක් කවදාව කවුරුත් කියලාවත් නෑ කියනවා. තමන් කියලා. ඒතර මොකද වෙන්නේ? ජීවිතේ වක්‍ර වෙනවා ටික. වක්‍ර වෙනකොට මොකද වෙන්නේ? මහණෙනි, කරකැවි සැඟවි යන ස්වභාවය ඇතිහි තිරිසන් යෝනි මොනවාද? සර්පයෝය, අන්න වැඩේ. ගෝනුස්සෝය, පත්තෑයෝය, මුගටියෝය, බලල්ලුය, මීයෝය, බකමූනෝය, මෙබඳු අන්‍ය තිරිසන් යෝනිවල උපන් සතුන් ඇද්ද ඔහු මිනිසුන් දැක කරකැවී සැඟවී යති කියනවා. දැන් බලන්න සතුන් මරණ කෙනා ලෝකයේ ඉදිරියේදී ওই ස්වභාවය නැද්ද බලන්න නිකන්. දැන් අපි තුමු වැරදි වැඩක් කළා සමාජයේ ඉන්නකොට අපි තුමු පිරිසක් කතා කරනවා කියලා අසවල් වැරදි වැඩේ මේ අසවල් තැන හොරකමක් වෙලා තියෙනවා. අපෝ මියුන් අහුනොත් එම් ගස් එල්ලන්න ඕන, ගහන්න ඕන, හිරේ දමන්න ඕන කියලා කියද්දි මොකද වෙන්නේ? අපි හොර රහසේ බලනවා. මේ මටද කියන්නේ කියලා හිතෙනවා. ඉන්න තැන හිමින් තාලේ හොර රහසේ අනිත් පැත්තට කැරකිලා යනවා. අන්න වක්‍රගති වල ස්වභාවය. ඉතින් එහෙම ඉන්න කෙනා මොකද වෙන්නේ? මරණින් මත්තේ සර්පයෝ වෙලා ඉපදිනවා. දැන් සර්පේ මිනිස්සෙක් දැක්කද මොකද වෙන්නේ? එයාගේ ජීවිතේ වක්‍රයි. බලන්න ගෝනුස්සෙක් මිනිස්සෙක් දැක්කොත් මොකද වෙන්නේ? වක්‍රයි. පත්පෑය බලන්න මිනිස්සෙක් දැක්කට පස්සේ වක්‍රයි. ඍජු නෑ යා. ඍජු නෑ යා චරිතේ. එන ඒ වගේ ගමනකට යොමු වෙන විදියට මනස සකස් වෙනවා. වැරදි දී තුල තමන්ගේ කය සමාදන් කරවනකොට. හරිම පුදුමයි පින්වත්නි. පුදුම සහගතයි. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය අවබෝධයට සාදුකාර දෙන්න පින්වත්නි. කොච්චර ආශ්චර්යද? කොච්චර ආශ්චර්යද? බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි, එවන් සතුන් මිනිසුන් දෙක කරකැවී සැඟවී යති කියනවා. වැරදි දේවල් කළාට පස්සේ මොකද වෙන්නේ? වැරදි ලෝකයේ ඉදිරියේ කතා බහ වෙනකොට ඒ තැන් වලින් මාරු වෙලා කැරකිලා යනවා. ඒ විදිහට හිත සකස් වෙන්නේ යම්සේද? මරණින් මත ඒ ලෝක වලට ගියාට පස්සේ මිනිසුන් දැක්කන් කැරකෙවිලා යනවා. යමක් කරයි නම් මහණනි මෙසේ සත්වයාගේ කර්මය සත්වයාගේ උපත වෙයි. යමක් කරයි නම් ඒ හේතුවෙන් උපදී. උපන්නහු වේ කර්ම විපාක ස්පර්ශ කරති. මහණනි මේ අයුරින් මම සත්වයෝ කර්මය දායාද කරගත්තෝ යයි කියමි. දැන් බලන්න වක්‍ර ක්‍රියාව වක්‍ර උපතක් කරාගෙන ඉච්චා. තව විදිහකින් අපි සාමාන්‍ය ලෝකේ කියන දෙබිඩි චරිත කියලා කියන. දෙබිඩි චරිත. අපි ඔබට මතක ඇති අර අපි මීට ඉස්සෙල්ලා කියලා දුන්න නාග වර්ගයේ දේශනා කියලා දුන්නා. සුපන්න වර්ගයේ දේශනා. දෙවිදියකින් කයින් කටයුතු කරනවා. දෙවිදියකින් වචනින් කටයුතු කරනවා. දෙවිදියකින් මනසින් කටයුතු කරනවා. ඒ චරිතේ ඍජු නෑ. ඍජු නෑ චරිතේ. වක්‍රය එතකොට. වක්‍ර ලෝකයකට යනවා. ඊළඟ දේශනා කරන මහන්නේ මෙහිලා කෙනෙක් සොරකම් කරන්නේ වෙයි කියනවා. ඒතර සොරකම් කරන කෙනාගේ ජීවිතේ මොකද වෙන්නේ පින්වත්නි? හරි ආශ්චර්යයි. සොරකම් කරන කෙනා පින්වත්නි, ඕ කයින් කරකැවි යන කර්මයන් කරපු කෙනෙක් එතකොට. හොර රහසේ කරනවා, එලිපිට අපූනේ කියනවා. හොරකම් කළ බවක් ලෝකෙට පෙන්වන්නේ. හොරකම් නොකරපු කෙනෙක් විතරයි ලෝකෙට පෙන්වන්නේ. කරකැවිච්ච ජීවිතය. කතා කරන්නේ කොහොමද? හොරකම් නොකරපු කෙනෙක් විතරයි කතා කරන්නේ. හොරකම් කරපු කෙනෙක් විතර නෙමෙයි.
හරි පුදුමයි. එයා හිතින් මහන්සි ගන්න හොරකම් නොකරපු කෙනෙක් විදිහට ජීවත් වෙන්න. එතන මොකද වෙන්නේ? කරකැවිලා තියෙන්නේ කායික ක්‍රියාවලිය කරකැවිලා, වචන කරකැවිලා, මනසත් කරකැවිලා වක්‍රයි. කාය කර්ම වක්‍රයි, වචී කර්ම වක්‍රයි, මනෝ කර්ම වක්‍රයි. මොකද වෙන්නේ එතකොට? ඔහුගේ කාය කර්ම වක්‍ර වෙනකොට, වචී කර්ම වක්‍ර වෙනකොට, මනෝ කර්ම වක්‍ර වෙනකොට මනස හැඩ ගැහෙනවා දැන්. හැඩ ගැහෙනකොට මොකද වෙන්නේ? ගිය ගමන වක්‍රයි දැන් එයාගේ ජීවිතේ. උපත මොකද වෙන්නේ? වක්‍ර වෙනවා. වක්‍ර ගමනක් යෙදුණු වක්‍ර උපතක් ඇති කෙනෙකුට ඒකාන්තයෙන් කොහොමද වෙන්නේ? දුකයි කියන දුක්ඛිත නිරයයි කියන සකස් වෙන්නේ. දුක්ඛිත වූ කරකැවි සැඟවි යන ජීවිතවල තිරිසන් ලෝකෙට තමයි කියන හොයන්නේ. දැන් හොරකම් කරන කෙනා සත්පුරුෂ ජනීය ජනයා ඉදිරියේදී මොකද වෙන්නේ? දැන් බලන්න පොලිසිය දැක්කොත් එහෙම සමහර මිනිස්සු නිකන් බය වෙනවා. වැරදි වැඩක් කරපු කෙනා. ඒ වැරද්ද ගැන නිකන් කතා කළා ගැන සමාජයේ ඉක්මනට බය වෙනවා. හරි පුදුමයි ඒක. ඉක්මනට බය වෙනවා. ඒතර බය බිරාන්ත වෙන චරිතයකට නිර්මාණය වෙනවා. සැඟවී යන චරිතයක් එතකොට එයා. පලා යන චරිතයක්. ලොමු දහ ගන්නන චරිතයක් ඔහු. අන්න එතකොට මොකද වෙන්නේ ඔහු? අන්න වක්‍ර වූ සර්පයන්ගේ ලෝකෙට, වක්‍ර වූ ගෝනුස්සන්ගේ ලෝකෙට, මිනිසයන් දැක්කට පස්සේ කරකැවි සැඟවි යන පත්තෑයන්ගේ ලෝකෙට, බලලුන්ගේ ලෝකෙට, මීයන්ගේ ලෝකෙට, බකමූණන්ගේ ලෝකෙට ඔහු උපතක් කරා යනවා. හරි පුදුමයි පින්වත්නි. හරිම ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ. ඊළඟ දේශනා කරනවා ඒ වගේම තමයි කියනවා වැරදිකාම සේවනයේ යෙදෙන කෙනා. මොකද වෙන්නේ පින්වත්නි? දැන් බලන්න වැරදිකාම සේවනයේ යෙදිච්ච කෙනා කවදා ලෝකෙට පේන්නේ එහෙම නෑනේ. ලෝකෙට පේන්නේ කියන්නේ කොහොමද? කිසි දෙයක්. අපි හිතමු දැන් වැරදිකාම සේවනය ගැන කතා කරනවා කියලා කවුරුද කෙනෙක්. ඒතර අපි කම්මුලටත් තියාගෙන අනේ අනිච්ච මුන්ට වෙච්ච වැඩක් කියලා අපි එහෙම කියන්නේ නැද්ද නිකන්? කියද්දි එහෙම කියන්නේ. බොරු කියන කෙනෙක් කියලා හිතන්න සාමාන්‍යයි. ඒතර බොරු කියන කෙනා මොකද වෙන්නේ? දැන් තව බොරු කීමක් ගැන අපි හිතුවා අසවල් කෙනා බොරුවක් කියලා මෙහෙම රවට්ටලා මෙහෙමයි මෙහෙකුත් තිම අර බොරු කියපු කෙනා සමහරලානේ හැසිරෙනවා නිකන් කවදාවත් බොරු කියලා නෑ වගේ වක්‍රයි. එයා රංගපානවා නිකන් කවදාවත් බොරුවක් කියන්නේ අම්මෝ මුන්ට ලැජ්ජ නැති ඇති. විලි ලැජ්ජාවේ බෑ කියලා කියන කට්ටිය ඉන්න අතරේ. එයත් සමහරලාට බොරු කියනවා. එයත් සමහරට වැරදි වක්‍රයි. වක්‍රයි. අපිට පොලිසියෙන් ආවා කියලා මෙන්න අසවල් වැරද්ද කරපු කෙනෙක් ඉන්නවද? හිමින් තර ලිස්සල යනවා. මූණ දෙන්න බෑ. වෙන්නේ නැද්ද ඒ වගේ? වක්‍රයි. අහෝ පුදුමයි පින්වත් මේ අපේ ජීවිත මේ අපි හිත හදාගන්න පින්වත් මේ හිත යම් කිසි දෙයකට පෙළඹුණාට පස්සේ පින්වත්නි ඒ හිත අනිත් පැත්තට ගොඩනගනවා කියන එක නම් හිතන තරම් ලේසි නෑ පින්වත්නි. හිතන තරම් ලේසි නෑ. ඒ නිසා මේ ලැබුණු ජීවිතේ වක්‍ර ගති පුළුවන් තරම් අඩු කරගන්න පින්වත්නි. අපිමයි දුක් විඳින්නේ අපේ ජීවිතේ. අපිමයි ලොමු දහගන්නේ. අපිමයි බයටපත් වෙන්නේ. තමන්මයි ඒ දුක විඳවන්න ඕන පින්වත්නි. අපි නකො ස්ත්‍රියක් වැරද්දේ යෙදෙනවා නම් පුරුෂයාට මූණ දෙන්න බයයි. දරුවන්ට මූණ දෙන්න බයයි. පුරුෂයෙක් වැරදි වැඩ කරනවා නම් ස්ත්‍රියට මූණ දෙන්න බයයි. දරුවන්ට මූණ දෙන්න බයයි. හැමතිස්සෙම නොරුස්සුන ගතිය ඉස්සරහට පෙන්වන්න මහන්සි ගන්නවා. සමහරට මගාරින්න ගතිය පෙන්වන්න මහන්සි ගන්නවා. නැද්ද බලන්න? ඒතර බලන්න මගාරින ගතිය පෙන්නනෝ මූණ දෙන්න අමාරුයි ඔහුට. හරි පුදුමයි පින්වත්නි. බය තැති ගැනීම හරි බහුලයි. මේ කියන්නේ සාමාන්‍ය වැදගත් ලෝකෙට බය තැති ගැනීම. සාමාන්‍ය මේ අපි කියන්නේ පරුස ඡණ්ඩ ලෝකෙට අපි දැන් සාමාන්‍යයෙන් බලන්නකො දරුණු සර්පෙක් දැක්කම බය වෙනවා. ඒක වෙනම කතාවක්. ඒ වෙන්නේ කියන්නේ සාමාන්‍ය ලෝකයට පවා මූණ දෙන්න බයයි. දරුණු ලෝක කියන්නේ මේ කියන්නේ සාමාන්‍ය ලෝකෙට මූණ දෙන්න බයයි. ඒ වෙන්නේ තමන්ගේ වක්‍ර ගමනක් තිබෙච්ච නිසා පින්වත්නි. ඊළඟ බලන්න දැන් බොරු කියපු කෙනා හරි බයෙන් ඉන්නේ කොයි වෙලාවෙ තමන්ට චෝදනාවක් කරයිද? තමන් නිසා ඒ බොරු කියන කෙනා හැමතිස්සෙම අනිත් අය දිහා සැකෙන් බලනවා. එහෙනම් මේ මං ගැනත් මේ වගේ බොරු කියලා ඇද්ද?
එයා දන්නවනේ බොරුවෙන් රවට්ටපු කෙනා. සතුන් මරපු කෙනා හැමතිස්සෙම බයෙන් ඉන්නේ. මගේ කවුරු හරි කෙනෙක් මරයිද? වැරදිකාම සේවනයේ හැසිරෙච්ච කෙනා බයෙන් ඉන්නේ. තමන්ගේ කෙනෙකුට මේ වගේ වැඩක් කරයිද? ගින්දරේ ඉන්නේ පින්වත්නි. කේලම් කිව්ව කියලා කියන්නේ දෙන්නේ බිඳවන්න වචන කිව්ව කියලා හිතන්න සාමාන්‍යයි. දෙන්නේ බිඳවන්න වචන කිව්වාට පස්සේ මොකද වෙන්නේ පින්වත්නි? හරි බයෙන් ඉන්නවා. අපේ පවුලේ කට්ටියත් බිඳවන්න අසවල් කෙනා මොනවා හරි කියයිද? බයෙන් ඉන්නේ පින්වත්නි කොයි වෙලාවෙ. බයෙන් ඉන්නේ. බය තැති ගැනීම කියන එක ජීවිතේ එතකොට බද්ධ වෙලා තියෙන්නේ. කොයි වෙලාවෙ කරකැවිච්ච බිරාන්ත වෙච්ච මනසක් තියෙන්නේ. විශාරද බවක් නැහැ. හරි පුදුමයි පින්වත්නි ඒ නිසා බලන්න තමන්ගේ වක්‍ර ගමන තමන් දුකට පත් කරනවා කොයි මොහොතේ. දරුවන් ඉදිරියේ දුකට පත් කරනවා. ස්වාමියා ඉදිරියේ දුකට පත් කරනවා. ඊට මේ බිරිඳ ඉදිරියේ සැමියා දුකට පත් වෙනවා. බිරිඳ ඉදිරියේ මේ සැමියා දුකට පත් වෙනවා බයට පත් වෙනවා. දෙමව්පියෝ ඉදිරියේ වක්‍ර ගමනක් තියෙන දරුවෝ දුකට පත් වෙනවා බයට පත් වෙනවා. දරුවෝ ඉදිරියේ මේ වක්‍ර ගමනක් තියෙන දෙමව්පියෝ දුකට පත් වෙනවා බයට පත් වෙනවා. වක්‍ර ගමනේ තියෙන භයානකම. කොයි වෙලාවෙනි කට්ටිය බයින් පින්වත්නි. තැති ගැනීමෙන් ඉන්නේ. එකිනෙක කෙනාට එකිනෙක කෙනා මූණ දෙන්න බෑ. පලා යන ස්වභාවය තියෙනවා. මගාරින ස්වභාවය තියෙනවා. නැද්ද බලන්න ජීවිතවල එහෙම ස්වභාවයක්. බලන්න මේ නිර්මාණය සිද්ධ වෙන තම තමන්ගේ දෝෂය නිසා නේද පින්වත්නි. ඒ නිසා මේ දෝෂය ජීවිතය ඇති කරගන්න එපා පින්වත්නි. තමන් දුකටපත් වෙනවා. තමන් ශෝක කරනවා. ඊළඟ බුදුරජාණන් දේශනා කළා දරුණු වචන කියන කෙනා. දැන් පරුස වචන කියන කෙනෙක් ඉන්නවා කියලා හිතන බලන්න හැමතිස්සෙම අමිහිරි අමනාප වචන. ඒ කෙනා දැක්කත් අනිත් ලෝකයා බයයි. කොයි වෙලාවෙ පලා යනවා. මග අරිනවා. කතා කරද්දි තැති ගන්නවා. කාලයක් යනකොට මොකද වෙන්නේ? ඒ පරුස වචන කතා කරපු කෙනාමට මොකද වෙන්නේ? අනිත් අයට මුණ දෙන්න බයයි. අනිත් අය ඇයි මගෙන් පලා යන්නේ කියලා දුකටපත් වෙනවා. තැති ගන්නවා යා ඊට පස්සේ. ශෝකයටපත් වෙනවා. ඒතර අනිත් එක්කෙනා මුණ දෙන්න බෑ. හරි පුදුමයි පින්වත්නි. වක්‍ර හිතක් නිර්මාණය වෙනවා. වක්‍ර කායික ක්‍රියාවලිය නිර්මාණය වෙනවා. වක්‍ර වචන නිර්මාණය වෙනවා. එක දෙයකින් මේ තුනම වක්‍ර වෙනවා. මොකද්ද? හිතන්න කේලම් කිව්ව කියලා පරුස වචන කිව්ව කියලා. පරුස වචනය තුල කයත් වක්‍ර වෙනවා. වචනත් වක්‍ර වෙනවා. මනසත් වක්‍ර වෙනවා. හොඳට බලන්න සිහි කල්පනාවෙන් ඉඳලා. පරුස වචන කියන කෙනාට ඒ ස්වභාවය තියෙනවා. කේලම් කියන කෙනාට ඒ ස්වභාවය තියෙනවා. හිස් වචන කියන කෙනාට කයත් වක්‍රයි යාගේ. දැන් බලන්න සාමාන්‍ය නිතර හිස් වචන කියලා මිනිස්සු රවට්ටන අය ඉන්නව නේද මේ ලෝකේ. ඒ අය බලන්න ගත්තොත් එහෙම කය ගත්තොත් එහෙම වක්‍ර ජීවිතයක් තියෙන යාගේ. ලෝකෙට පෙන්වන්නේ කයින් කටයුතු කරන එක විදියක් සැබෑ ජීවිතේ වෙන විදියක්. හොඳට සිහි කරලා බලන්න. බලන්න මේ වක්‍ර ගති නැති කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ජීවිතේ කොච්චර විශාරද බවක් ඇද්ද? හරි ආශ්චර්යයි පින්වත්නි. ඊළඟ දේශනා කරන අන්සතු දේ තමන් සතු කරගන්න ප්ලෑන් කරන මනසක් තියෙන කට්ටිය ඉන්නවා. හැමතිස්සෙම ඒතර එයාගේ හිතේ ප්ලෑන් නැදෙන්නේ අනිත් අය සතු දේවල් තමන් සතු කරගන්න. බලන්න එයා ක්‍රියාවලිය දිහා බලාගත්තොත් එහෙම බලන්නකෝ. එයාගේ හිත හැමතිස්සෙම එයාට චෝදනා කරනවා. එයාගේ හිත කියනවා මම මේ හැසිරෙන විදිහ අනිත් අයට සැකසහිතක් දන්නේ නැහැ. එයා උත්සාහ කරනවා ඊට පස්සේ මොකද වෙන්නේ? සැක නැති විදියට කයින් හැසිරෙන්න මහන්සි ගන්නවා. වක්‍රයි කය එතකොට. පිරිස අතර එක විදියක් පිරිස මැත්තෙන තවත් විදියක් පින්වත් එතකොට. ඒතර වචන ගත්තොත් එimhe කතා බහ කරද්දී නිකන් අනුන්ගේ දෙයට කිසි ආසාවක් ඇති වෙන්නේ නැති වගේ නිකන් මේ ලෝකෙට පෙන්වන්න එතකොට. වක්‍ර වචන තියෙන එතකොට. සිතෙන් මහන්සි ගන්නවා මට අනුන්ගේ දෙයට ආසාව ඇති වෙන්නේ නැති බව පෙන්වන්න හැමතිස්සෙම. මොකද මේ අනුන්ගේ දෙයට ආසාව ඇති වෙනකොට තමන්ගේ ඇස් වෙනස් වෙන්න පුළුවන්. මූණ වෙනස් වෙන්න පුළුවන් ඉරියව් වෙනස් වෙන්න පුළුවන්. ඒ හැමතිස්සෙම දැඩි මහන්සියක් ගන්නවා මොකටද?
ඒක නැති බව නිකන් අඟවන්න හැමතිස්සෙම මහන්සි ගන්නවා. වක්‍ර මනසක් තියෙන. හරි පුදුමයි මේක. ඊළඟ දේශනා කරනවා අනිත් සත්‍ය වනසන්න කල්පනා කරන සිටිවිලි බහුල කෙනා. මොකද වෙන්නේ? එයාගේ කයත් වක්‍රයි. වචනත් වක්‍රයි. මනසනුත් වක්‍රයි. දැන් අනිත් සත්‍ය වනසන්න සිටිවිලි ඇති කෙනා හැමතිස්සෙම ලෝකෙට පෙන්වන්න හදන්නේ මොකද්ද? මට නම් මේ මෛත්‍රී බේරෙන කෙනෙක් විදිහට තමයි පෙන්වන්න හදන්නේ. ක්‍රියාවලිත් එහෙමයි. මනසිනුත් එහෙමයි. ඒතර බඳ වක්‍ර ගති වෙනකොට මොකද වෙන්නේ? මිනිස්සයෝ දැක්කම කැරකෙවි යන සර්පයන්ගේ ලෝකෙට ඔහු වැදගෙන යනවා. මිනිස්සයෝ දැක්කාට පස්සේ කරකැවි යන ගෝනුස්සන්ගේ ලෝකෙට ඔහු ඇදිලා යනවා. මිනිස්සයෝ දැක්කම කැරකෙවිලා යන පත්තායන්ගේ මුගටියන්ගේ බලලුන්ගේ මීයන්ගේ ලෝකෙට ඔහු ඇදිලා යනවා. ඊළඟට බලන්න වැරදි දෘෂ්ටිය හරි පුදුමයි. දැන් වැරදි දෘෂ්ටිය කියලා කියන්නේ දානී විපාක විශ්වාස කරන්නේ හිතක් තියෙන කෙනාට කියනවා වැරදි දෘෂ්ටිය යුතු කෙනෙක් කියලා. සේවා කටයුතු වල විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැති කෙනා වැරදි දෘෂ්ටියෙන් යුක්තයි. පුද පූජාවල විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැති කෙනා වැරදි දෘෂ්ටියෙන් යුක්තයි. අම්මා තාත්තා කියන්නේ විශේෂ දෙන්නෙක් කියලා විශ්වාස කරන්නේ නැති කෙනා වැරදි දෘෂ්ටියෙන් යුක්තයි. ඊළඟට ඕපපාතික උපත් පිළිගන්නේ නැති කෙනා වැරදි දෘෂ්ටියකින් යුක්තයි. මෙලෝ පරලෝ ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණීය බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැති කෙනා වැරදි දෘෂ්ටියකින් යුක්තයි. හොඳ කර්මයන්ගේ හොඳ විපාක තියෙනවා නරක කර්මයන්ගේ නරක විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැති කෙනා වැරදි දෘෂ්ටියකින් යුක්තයි. ඒතර මොකද වෙන්නේ? මේ වැරදි දෘෂ්ටියකින් යුක්ත කෙනා පින්වත්නි හරි පුදුමයි. එයාගේ කයේ තියෙන වක්‍ර ගතිය. සමහරවිට එයා ලෝකෙට පේන්න උත්සාහ කරනවා මම සම්මාදිට්ඨිය යුක්තයි කියලා පෙන්වන්න. නමුත් එයාගේ සාමාන්‍ය ජීවිතේ සම්මාදිට්ඨිය නැහැ. හැසිරෙන්නේ ක්‍රමයට. ලෝකයා ඉදිරියේ කතා කරනවා සම්මාදිට්ඨිය තියෙනවා කියලා පෙන්වන්න. සමහරලාට තනින් තමන්ගේ හුදකලා ජීවිතය බලනකොට ඒ කතා බහ තමන්ගේ විශ්වාසනීය ඇත්තේ කතා බහ සමහර ඒකනේ සමහර කට්ටිය සමහර අය ඉදිරියේදී යහපත් දේවල් වලට ගරහනවා සමහර අය ඉදිරියේදී ප්‍රශංසා කරනවා. සමහර මාධ්‍යයට ඇවිල්ලා සමහර විට තමන්ට නිකන් සම්මාදිට්ඨිය බව පෙන්වන බව තියෙන හොඳට කතා කරනවා. ඇත්ත ජීවිතය ගත්තොත් එහෙම මුකුත් නැහැ. වක්‍රයි එයාගේ ජීවිතේ. ඒතර වක්‍ර ගති තියෙන කෙනා මොකද වෙන්නේ? හරි පුදුමයි. එයාගේ වක්‍ර ගති නිසා ගිය ගමන වක්‍ර නිසා වක්‍ර ගමනක යෙදුණු නිසා මේ විදිහට වක්‍ර බවට සකස් වෙලා මරණින් මතු දුක්ඛිත වූ නිරයට අරගෙන යනවා. දුක්ඛිත වූ කරකැවී යන තිරිසන් ලෝකෙට අරගෙන යනවා. කරකැවී යන ලෝකය කුමක්ද? සර්පය ගූනිස්සෝ පත්තෑය මුගටියෝ කියලා කියනවා. බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණනි මේ විදියට වක්‍ර ගමනකින් යුතු කෙනා කරකැවී ගිය සර්පයන්ගේ ලෝකෙට කරකැවී ගිය ගෝනුස්සන්ගේ ලෝකෙට කරකැවී ගිය පත්තෑයන්ගේ මුගටියන්ගේ ලෝකෙට ඒ විතරක් නෙවෙයි කරකැවී ගිය මිනිසුන් දැක්කට පස්සේ කරකැවිලා සැඟවිලා යන ලෝකෙට මරණින් මතු යනවා කියලා කියනවා. බලන්න පින්වත්නි බුදුරජාණන් දේශනා කළා ඊළඟට පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ හේතුවෙන් පින්වත් මහණෙනි මේ සත්‍යෝ කර්මයේ හේතු වෙනුයි උපදින්නේ. උපන්නා වූ ඒ කර්ම විපාක ස්පර්ශ කරත් කියනවා. ඒ කියන්නේ තමන් දැන් කයින් වචනින් මනසින් වක්‍ර ජීවිතයකට හැඩ ගැහුනට පස්සේ මොකද වෙන්නේ? ඒක ඊළඟ ජීවිතයට වැටුණට පස්සේ ඒ ස්වභාවය තමයි ස්පර්ශ කරන්නේ. තිරිසන් ලෝකෙට ගිහිල්ලා ඒ දේවල් තමයි ස්පර්ශ කරන්නේ. මිනිස්සුયો දැක්කට පස්සේ සැඟවිලා යන දේවල් නම් බය වෙලා යන දේවල් නම් තමන් කරේ. මිනිස්සුયો දැක්කට පස්සේ තැති ගන්න දේවල් නම් කරේ. කය බිඳී මරණින් මතු යන්නේ කොයි ලෝකෙටද? මිනිස්සුયો දැක්කට පස්සේ පහු බහින ලෝකවලට යනවා. සර්පයෝ දැක්කට බලන්න සාමාන්‍ය කල්පනා කරලා දැන් ඔබ ඉදිරියට යනකොට සර්පෙක් ආවොත් එහෙනම් සර්පයා මොකද වෙන්නේ? පසු බහිනවා. හැටි ගෝනුස්සෝ පසු බහිනවා. අනිත් සත්තු පසු බහිනවා. පසු බහින ජීවිතයක් තියෙනවා කියනකොට පසු බහින ලෝකයකට යනවා කියනවා. බලන්න එතකොට කර්මයෙන් තමන් ඒ ලෝක ස්පර්ශ කරනවා කියලා කියන්නේ ඒකට.
මහණනි මේ අයුරින් මම සත්‍ය වූ කර්මය ඔය අයුරින් දායාද කරගෙන සිටින්නේ කියලා පවසමි කියනවා. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මහණනි සත්‍යෝ තමා කරන කයින් දෙයින් ඇතිවන විපාකය තමා සතුව සිටින්නෝය. තමා කරන ක්‍රියාව තමන් දායාද කරගෙන සිටින්නේය. දැන් බලන්න මේ වගේ ලෝකයකට ගියාට පස්සේ පින්වත්නි තමන්ගේ පිටිපස්සෙන් පියවර පාසා තමන්ගේ පිටිපස්සෙන් තියන් ඉන්නේ කොහමද? තමන් කරපු දේ මිසක තමන් හිතාගෙන හිටපු මගේ කියන ලෝකෙ නෙමෙයි. දැන් තිරිසන් ලෝකෙට ගියාට පස්සේ මගේ කියලා පිරිසක් එතකොට තියාගන්න බෑ. ඉතින් කෝ අම්මා, කෝ තාත්තා, කෝ තමන්ගේ කියලා ගෙවල්, කෝ තමන්ගේ කියලා යාන වාහන මුකුත් නැහැ. කොහොමද තියෙන්නේ? කරකැවිලා ගිය මිනිස්සු දකිද්දී බයටපත් වෙන, තැති ගන්න, පසුබහින ජීවිතයක් පමණයි තියෙන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණනි මෙහි ඇතමෙක් සතුන් මැරීම අත්හැර සතුන් මැරීමෙන් වැළකුණේ වේ කියනවා. දඬුමගුරු අත්හැරියේ වේ කියනවා. අවියායුධ අත්හැරියේ වේ කියනවා. ලැජ්ජාවෙන් යුතු වුණා කියනවා. දයාවෙන් යුතු වුණා කියනවා. සියලු සත්ව වර්ගයා කෙරෙහි හිතානුකම්පීව වාසය කරයි කියනවා. එතකොට මොකද වෙන්නේ? ඔහු කයින් කරකැවී යන කර්මයන් නොකරන්නේය කියනවා. වචනයෙන් කරකැවී යන කර්මයන් නොකරන්නේ කියන මනසින් කරකැවී යන කර්මයන් නොකරන්නේ කියන සතුන් මරපු කෙනාට ඒ හේතු කරගෙන බොරුවක් කියන්න දෙයක් නැහැ. තැති ගන්න දෙයක් නැහැ. කවුරු එනකොට පලා යන දෙයක් නැහැ. දැන් බලන්න කවදාවත් සතුන් නොමැරීම හේතු කරගෙන බය වෙනවද බලන්න හිත. තැති ගන්නවද බලන්න. කවුරු කරි කිදිරියේදී වචන පැටලෙනවද බලන්න. සතුන් මැරීමෙන් වැළකීම නම් කාරණේ මුල් කරගෙන වචන පැටලෙන්නේ නැහැ. කායි ක්‍රියාවලිය ඒ හේතු කරගෙන පැටලීමක් තියෙනවද බලන්න. මගහැරීමක් තියෙනවද බලන්න. නැහැ. ඍජු ගතිය තියෙනවා එතකොට. කයින් වචනින් මනසින් ඍජු ගති තියෙනවා කියන. කාය කර්මයේ ඍජු වෙනවා කියනවා. වචී කර්මයේ ඒ හේතු කරගෙන ඍජු වෙනවා කියනවා. මනෝ කර්මයේ හේතු කරගෙන ඍජු වෙනවා කියනවා. ඔහුගේ ගිය ගමන ඍජුයි කියනවා. ගිය ගමන වක්‍ර නැහැ. ලෝකයා ඉදිරියේ තනියෙන් හිටියත් පිරිසක් අතරට ගියත් හුදකලා වෙලා හිටියත් මොකද වෙන්නේ? එයාට ඒ හේතු කරගෙන බයක් තැති ගැනීමක් කිසිම දෙයක් උපදින්නේ නැහැ. වචනවල ඒ හේතු කරන පැටලීමක් උපදින්නේ නැහැ. මානසිකව ඒ හේතු කරන විපිලිසර බවක් උපදින්නේ නැහැ. කවුරු කෙනෙක් සතුන් මැරීම ගැන කතා කරද්දී ඒ හේතු කරගෙන පීඩාවක් නැහැ. සතුන් මැරීම හැබැයි ආනිසංස කතා කරනකොට මැරීමෙන් වැළකීමේ ආනිසංස කතා කරනකොට හිතට ප්‍රීතියක් සතුටක් උපදිනවා. ඍජු ගමනේ ආශ්චර්ය. බුදුරජාණන් දේශනා කරනවා ඔහුගේ ගිය ගමන ඍජුයි කියනවා. උපත ඍජුයි කියනවා. මහණෙනි මෙසේ ඍජු ගමනක යෙදුණු ඍජු උපතක් ඇති කෙනෙකුට යම්බදු ඒකාන්ත සුඛ ස්වර්ගයෝ ඇද්ද. එහි ඔහු හෝ යම්බදු ශාස්ත්‍රීය මහාසාර කුලයක වේවා බ්‍රාහ්මණ මහාසාර කුලයක වේවා. ඒ කියන්නේ රජපෞලේ. එහෙම නැත්නම් රජවරුන්ට අනුශාසනා කරන බ්‍රාහ්මණයන්ගේ පවුල්වල. ඉහළ පවුල්වල මොකද වෙන්නේ? ගෘහපති මහාසාර ධනය තියෙන ගෘහපති පවුල්වල තමයි කියනවා මොකද වෙන්නේ? උපතක් කරා යන්නේ. ආන් බලන්න. කල්පනා කරලා බලන්න. එතකොට එහෙනම් මේ මහාසාර පවුල්වල උපතක් කරා යන්නේ පෙර ජීවිතේ මොන වගේ චරිත ගත කරපු අයද? ඍජු ගමනක් ගියපු කට්ටිය. හරි ආශ්චර්යයි. ඍජු ගමනක් ගියපු කෙනා උපදින්නෙම එක්ක ස්වර්ග කියන වචනේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන දෙවියන් අතරට. දැන් බලන්න ස්වර්ග කියන වචනේ පාවිච්චි කරලා ඊළඟට විස්තර කරනවා ශාස්ත්‍රීය මහාසාර කුලේ ඊට බ්‍රාහ්මණ මහාසාර කුලේ ගෘහපති මහාසාර කුලේ. ඒතර ඒ මනුස්ස ලෝකේ. ඒතර මනුස්ස ලෝකෙට આવත් ඔහු යන්නේ අල්ප ධනෙ තියෙන තැන් වලට නෙමෙයි යන්නේ. මහා ධනෙ තියෙන තැන් වලට යනවා. ඇයි? ඍජු ගති තියෙන නිසා. එහෙනම් මේ මනුලොව යම් යම් ජීවිතවලට අපි ආවනම් දුක් විඳින ජීවිතවලට ධනයෙන් අපිට දුක් විඳනනම් බලයෙන් දුක් විඳනනම් අනිත් දේව භවභෝග සම්පත් වලින් දුක් විඳනනම් උගත්කමක් ලබා ගන්න බැරුව දුක් විඳනනම් ඒතර මේ හැම දෙයකටම හේතුවක් එහෙනම් අපිට පේනවා.
ඒ හැම දෙයකටම හේතුවක් පේනවා අපිට. වක්‍ර ගමනක ප්‍රතිඵල පින්වත්නි. ඒතර බලන්න මේ වගේ වක්‍ර ගමනක් තුල ඉඳපු කෙනා manuss ලෝකෙට අපි තුන් පොඩි පිනක් නිසා ආවා කියලා. එයාගේ ජීවිතය තුළ හැමතිස්සෙම තියෙන දුක, දුම්නස, අපේක්ෂා බංගත්වය, අරක නෑ මට මේක නෑ කියන අදහස තමයි හිතේ හැමතිස්සෙම තියෙන ඊර්ෂ්‍යාව. හරි පුදුමයි පින්වත්නි. ಗುಣ මැකීම ඊට පස්සේ ඒකත් එක්ක ඊළඟ බුදුරජාණන් දේශනා කළා ධනයෙන් ආඩ්‍ය වූ මහා ධනය ඇති, මහා භෝග ඇති, බොහෝ රන් රිදී ඇති, බොහෝ සැප සම්පත් ඇති, බොහෝ ධන දාන ඇති කුලයෝ වෙත්නම් මේ දෙගතියෙන් එක්තරා උපතක් උරුම කරගන්නේ ඇයි කියන. මහණෙනි බුදුරජාණන් දේශනා කරනවා මෙසේ සත්වයාගේ මේ කර්මය සත්වයාගේ උපතම වෙයි කියන. එහෙනම් තිරිසන් ලෝකයේදී ඔබ පොඩ්ඩක් සිහි කරලා බලන්න. ඒ ලෝක ගැන සිහි කරලා බලනකොට අපිට හිතෙන අනුකම්පාවක්. ඇත්තට මේ ඒක ලෝක වලට අනුකම්පා කළාට ඒ ලෝකෙ සිටින සෑම කෙනෙක්ම ඒ ලෝක වලට ගියේ වක්‍ර ගති පුරුදු කළා. ඉතින් මනුස්ස ලෝකෙට කෙනෙක් ආවා නම් ඒ සෑම කෙනෙක් ආවේ ඒ වක්‍ර ගති යම් ප්‍රමාණයකට හරි ජීවිතේ දුරු කරන් ඉඳලා පින්වත්නි. ඒකයි එහෙම ආපු කෙනාට සත්පුරුෂ ධර්මයක හිත පිහිටවන භාග්‍ය උදා වෙන්නේ පින්වත්නි. හරි පුදුමයි. පිළිවෙත් පිරීමේ භාග්‍ය උදා වෙන ඔය අයට. පිරිසරණ ගන්න යම් ප්‍රමාණයකට භාග්‍යයක් තියෙනවා. අර මේ තිරිසන් ලෝකවල ඒ භාග්‍ය නෑ පින්වත්නි. වක්‍ර ගමනක් තියෙන කෙනාට, බලවත් වක්‍ර ගමන පුරුදු කෙනාට ඍජු ගමනක් තුල හිත පිහිටවන ධර්මයක් ගැන කතා වෙද්දී ඒ ධර්මයට සංවේදී වෙලා ඒ තුල වාසය කරනවා කියන එකට, ඒකට හිත පෙරලනවා කියන එකට ලේසි නෑ පින්වත්නි. හැබැයි ඍජු ගමනක් සසරේ පුරුදු වෙච්ච කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා මනුස්ස ලෝකෙට එන්නේ. ඉතින් මනුස්ස ලෝකෙට ආපු කෙනාට ඍජු ගමනක් ගැන කියලා දෙද්දි හිත පහදිනවා. හරි ආශ්චර්යයි. ඍජු ගමනක් තුල පුරුදු කරන යම් ධර්මයක් ඇදී ධර්මයේ හිත පිහිටව ගන්න යාට පහසුයි. ඒක සාමාන්‍ය ස්වභාවයක්. එතකොට ඍජු ගමනක් කියන මාවතක් අපට ඇහෙද්දී ඒ ගැන හිත පහදවාගෙන ඒ තුල මනස පිහිටවගෙන ඒක දිගින් දිගටම වාසය කිරීමේ යම් කෙනෙකුට හැකියාවක් තියෙනවා නම් ඒ පෙර ජීවිතේ ඍජු ගමනක් යම් ප්‍රමාණයකට ගියපු එකේ ඒ පුරුද්දේ තියෙන ආශ්චර්යයක් තියෙන පින්වත්නි. හරි ආශ්චර්යයි. ඒ නිසා තමන්ට මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාලාභය ඇති කරගන්න පුළුවන් වුණා නම් සතුටු වෙන්න ඍජු ගමනක් ගියපු එකේ ප්‍රතිඵලයක් තියෙනවා. ඒ වගේම මේ ශ්‍රද්ධාලාභي දියුණු කරගන්න, මම්මාවත් තව තව ඉවර කරගන්න, අනිත් දෙව් මිනිස් ලෝකයාට ඒ ඍජු ගමනක යන ප්‍රතිපදාවට යොමු කරවන්නට තමන්ට හැකියාවක් තියෙනවා නම් ඒකත් පෙර සසරක ගුණයක ආශ්චර්යයක්. ඍජු ගමනක් ගියපෙකේ ප්‍රතිඵලයක්. ඒතර බලන්න හරි ආශ්චර්යයි මේ ධර්ම දානය කියලා කියන්නේ වක්‍ර ගමනක සිටි දෙව් මිනිස් ලෝකයා ඍජු ගමනකට පොළවන උදාර පින්කමක් පින්වත්නි. එහෙනම් හරි ආශ්චර්යයි සසරට අපි වැටිලා කාමී මුසපත් වෙලා මුලා වෙලා වක්‍ර ගමනක හැසිරෙනකොට දෙව් මිනිස් ලෝකයා ඍජු ගමනකට යන්න ධර්ම දානෙදිදී අනුග්‍රහ කර කර යම් පිනක් ඉපැද්දුවාද ඒ පින අර වක්‍ර ගමනින් මුදවන්න තමන්ට අනුග්‍රහ සලකන උදාර පිනක් බවට පත් වෙනවා. කල්පනා කර බලන්න තම තමන්ගේ ජීවිත වක්‍ර ගමනක හිටපු අය. ඒ වක්‍ර ගමන ඍජු ගමනක් කළේ මේ ජීවිතේ කල්යාණ මිත්‍ර ආශ්‍රයයි සද්ධර්මය ශ්‍රවණයත් එක්ක. එහෙනම් පෙර ජීවිතේ තමන් ඒ කළ උපකාරයක ප්‍රතිඵලයක් ලැබුණේ පින්වත්නි. ඒකට හේතුවක් තියෙනවා බලන්න බුදුරජාණන් වහන්සේ කාලෙදී දැන් කල්පනා කරලා බලන්න දඹදිව තලයේ පුරා කොච්චර මිනිස්සු ඉන්නේ නැද්ද? බුද්ධ කියන ශ්‍රී නාමය ගැන කොච්චර මිනිසුන්ට අහන්න ලැබෙන්නේ නැද්ද? දැන් බලන්න ගත්තොත් එහෙම නිගණ්ඨනාථ පුත්‍ර බුදුරජාණන් වහන්සේ ගැන දැන් දන්නවා. සත්ශාස්ත්‍රවරුන්ට ඒගොල්ලන්ගේ ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබෙනවා. නමුත් මේ ශ්‍රාවකයෝ අතරින් කීයෙන් කී දෙනාද බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා තමන්ගේ වක්‍ර ගමන අතහැරලා දාලා ඍජු ගමනකට යන්නේ. තව කීයෙන් කී දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ඉදිරියට ඇවිල්ලා බණත් අහලා මේ වක්‍ර ගමනේම කැරකිලා යනවද? ඇයි තමන්ගේ හිත වෙනස් කරගන්න තමන්ට හිතෙන්නේ කුමක් නිසාද? පෙර සසරවල කරපු කර්මයක් නිසා. මොකක්ද ඒ කර්මය? පෙර සසරවල
අනිත් දෙව් මිනිස් ලෝකයා වක්‍ර ගමනකට පොළඹවන්න තමන් අනුග්‍රහ කළා තියෙනවා. වක්‍ර ගමනකට පොළඹවන තමන් සසරේ අනුග්‍රහ කළා තියෙනවා නම් රාගයෙන් හිත පෙරලන්න, ද්වේෂයෙන් හිත පෙරලන්න, මෝහයෙන් හිත පෙරලන්න, කාය වචී මනුස්ස දුස්චරිතයට පොළඹවන්න, වැරදි දෘෂ්ටිවල සමාදන් කළා තියෙනවා නම් ඒ වක්‍ර ගමනේ සමාදන් කරපු කෙනාට මේ ජීවිතේ ඍජු ගමනකට යන ප්‍රතිපදාව කොච්චර ඇහුණත් එයාගේ හිත වෙනස් කරනවා කියන එක ලේසි නෑ පින්වත්නි. තමන් කරපු කර්මය තමන් දායාද කරගෙන ඉන්නේ. ඒ නිසා තමන්ගේ හිත මේ ජීවිතේ ඍජු ගමනකට වෙනස් කරගන්න මම්මාවත් විවර වුණා නම් පෙර ජීවිතේ කරපු පිනක ප්‍රතිඵලයක්. යහපත් දේක දෙව් මිනිස් ලෝකයා සමාදන් කරපු එක ප්‍රතිඵලයක්. ලේසි පහසු දෙයක් නෙමෙයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ කාලේ වගේ කොච්චර සිද්ධි තියෙනවද මේ ඒ මාවත අතහැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී. දැන් බලන්න අඟුලිමාල තව සුළු මොහොතයි තිබුණේ තමන්ගේ අම්මා මරන්න. හරි පුදුමයිනේ සර්වඥනිතට පෙනුනනේ. නමුත් බලන්නකො හරි පුදුමයිනේ අජාසත් කුමාරයා තමන්ගේ තාත්තා මරලි පව කරගන්නකම් සර්වඥනිතට ඔහු යොමු වුණේ නෑනේ. පුණ්‍ය බලයක වෙනස. ධර්ම දානයක ආශ්චර්යය. තමන්ගේ පිටිපස්සෙන් එනවා තමන් රකින්න. ඍජු ගමනකට තමන්ව පොළඹවන්න. නැවත නැවත ඒ මගේ සමාදන් කරවන්න. බුදුනෙතට පේනවා පින්වත්නි හරි පුදුමයි. දේවදත්ත තරම් මේ බුද්ධ ශාසනයේ ඍජු මගට ගන්න සර්වඥ නිතින් බලපු කෙනෙක් නෑ කියනවා. දේවදත්ත තරම් බුද්ධ ශාසනයෙම එහෙම බලබලා ඉඳලත් දේවදත්තට බැරුණා ඍජු මගට එන්න. දේවදත්තට බැරුණා ඍජු මගට එන්න. සංසාරේ මහා පාපයක් කරගෙන තියෙනවා ඍජු මගට එන්න බැරි වෙන විදියට. ඒ නිසා තමන්ගේ ඍජු මගට යන ගමන වනස ගන්න දේවල් තමන්ගේ ජීවිතේ කරගන්න එපා. සත්පුරුෂයන්ට ගරහන්න එපා. මාවත අවහිර වෙනවා. සද්ධර්මයට ගරහන්න එපා. අධර්මී නාමයෙන් ධර්මී නාමයෙන් අධර්මය පතුරන්න එපා. සම්මාදිට්ඨියේ නාමයෙන් වැරදි දෘෂ්ටිවල සමාදන් කරවන්න එපා. සත්පුරුෂයන්ගේ නාමයෙන් අසත්පුරුෂ බව ලෝකෙට දායාද කරන්න එපා. ඒ දේවල් විශාල වශයෙන් බලපන් තෙරුවන්ට ගරහන්න එපා, පිනට ගරහන්න එපා, යහපතට ගරහන්න එපා. ලෝකයේ දේවල් Tamanට පුද්ගලික හිතන විතර විග්‍රහ කරන්න යන්න එපා. ඒ දේවල් Taman සද්ධර්මයෙන් ඈත් කරනවා. සද්ධර්මයෙන් ඈත් කරනවා. ඒ හානිය ජීවිතයට කරගන්න එපා පින්වත්නි. ඒ දුක ජීවිතේට ලං කරගන්න එපා පින්වත්නි. මේ දේවල් Tamanගේ පිටිපස්සෙන් එනකොට තමන්ට බුදුවරු මුණ ගැහිලා තමන්ට මාවත විවර වෙන්නේ. ධර්මය අහන ලැබෙනෝ මාවත විවර වෙන්නේ. ශ්‍රාවක සංඝරත්නය මුණ ගැහෙනෝ මාවත විවර වෙන්නේ. කුමක් නිසාද? තමන් අසත්පුරුෂ දේවල් අධර්මය වැරදි අදහස් තුළ දෙව් මිනිස් ලෝකයා සමාදන් කරපුගේ ආදීනව. ආර්යයන් වහන්සේට උපවාද කරපු දේවල් වල ආදීනව. ඊළඟ බුදුරජාණන් දේශනා කරන යම් කෙනෙක් සොරකමින් වළකිනවද? වැරදි කාම සේවනයෙන් වළකිනවනම්, බොරු කීමෙන් වළකිනවනම්, කේලම් කීම අතහරිනවනම්, දරුණු වචන කියන එක අතහරිනවනම්, නිසරු දේවල් කතා කරන එක අතහරිනවනම්, අන් සතු දේවල් Taman සතු කරගන්න ප්ලෑන් කර කර ඉන්නේ නැත්තම්, අනිත් සත්වෝ වනසන්න විනාශ කරන්න කල්පනා කර කර ඉන්නේ නැත්තම්, වැරදි දෘෂ්ටි තුල දෙව් මිනිස් ලෝකයා සමාදන් කරන Taman ඒ තුල බැහැගෙන ඉන්නේ නැත්තම් සම්මාදිට්ඨියෙන් යුක්ත නම් මොකද වෙන්නේ? අන්න බුදුරජාණන් දේශනා කරනවා ඒ කෙනා මොකද වෙන්නේ? ඒ කෙනාගේ ජීවිතය ගත්තොත් එහෙම ඍජු ගමනක් තියෙනවා කියනවා. කයින් කැරකී යන කර්ම කරන්නේ නැහැ කියනවා හේතු කරගෙන. ලෝකයේ ඉදිරියේ මුහුණ දෙන්න බැරි ලෝකයා මුණ ගැහෙනකොට අනිත් පැත්තට හඹා යන මේ මගහරින ජීවිතයක් එයාට නැහැ කියනවා. කයින් කරකැවී යන කර්ම කරන්නේ නැහැ කියනවා. මනසින් කරකැවී යන සිතිවිලි හිතන්නේ නැහැ කියනවා. ඒ වගේම තමයි මනෝ කර්ම ගත්තොත් එහෙම, වචී කර්ම ගත්තොත් එහෙම, ඒ වගේම තමන්ගේ කාය කර්ම ගත්තොත් එහෙම හරි ඍජුයි කියනවා. ඍජු ගමනකට පෙළඹුණා කියනවා. ඍජු මාවතකට පෙළඹුණා කියනවා. දැන් ඍජු ගමනකට පෙළඹිච්ච කෙනාට, ඍජු මාවතකට පෙළඹිච්ච කෙනාට, ඍජු හිතක් තියෙන කෙනාට
ඍජු ක්‍රියාවට පෙළඹිච්ච කෙනාට මොකද වෙන්නේ පින්වත්නි? ඒකාන්ත සැප තියෙන සුගතියට යන්න පුළුවන් භාග්‍ය උදා වෙනවා කියනවා. එහෙනම් බලන්න මේ සුගතිය කියන එක පැනවෙන්නේ කුමක් මතද? හරි ආශ්චර්යයි පින්වත්නි. එතකොට බුදුරජාණන් දේශනා කරනවා එහෙම නැත්නම් ඒ කෙනා කොහෙද යන්නේ? මහාසාර මනුස්ස ලෝකෙ ගත්තොත් මහා ලක්ෂරි පවුල්වල උපතක් කරා යනවා. මහා ධනය තියෙන, භෝග සම්පත් තියෙන, රන් රිදී තියෙන, සැප සම්පත් තියෙන, මහා ධන දාන තියෙන මනුස්ස ලෝකෙ ගෙවල් කරා උපතක් කරා යනවා කියනවා. මෙසේ මහණෙනි මේ සත්වයාගේ කර්මය තමයි කියන උපත කරා ගෙනියන්න පිටිපස්සෙන් ඉඳන් සපෝට් කරන්නේ, තල්ලු කරන්නේ. කර්මය තමයි කියනවා තමන්ගේ ජීවිතයේ දෑවැද්ද වගේ දායාද තමන්ට දෙන්නේ යම්සේද යම් යම් දේවල් එකිනෙක කෙනා ඒ වගේ තමන්ගේ එකිනෙක කෙනා දායාද ඉදිරි දෙන දේවල් යම්සේද තමන්ගේ ජීවිතයට යම් යම් දේවල් කිට්ටු කරන්නේ කර්මයත් එක්ක ප්‍රතිබද්ධ වෙලා. ලෝකයා දුන්නත් සමහරට ඒ සුවපත් භාවයේ පිණිස සැපේ පිණිස දේවල් අපිට දෙනවා සමහර විට එකිනෙක කෙනා. නමුත් ඒවල් yaadෙන්නේ නැහැ. පෙර සසරේ දුක් විඳින දේවල් අපි රැස් කරලා තියෙනවා. කල්පනා කරලා බලන්න සමහර මිනිස්සුන්ට කන්න බොන්න සමහරලාට දෙනවා. නමුත් ඒ දේවල් පවත්වා ගන්න බෑ. මුදල් දෙනවා පවත්වා ගන්න බෑ. මොනවා හරි හේතුවක් නිසා විනාශ වෙලා එක්ක ගම් වතුරට විනාශ වෙනවා. එක්ක නියඟිට විනාශ වෙලා යනවා. එක්ක ඥාතීන්ට අයිති වෙනවා. එක්ක ගෙදරම ඕන්න කවුරු හරි දරුවෙක් පහළ වෙනවා. සියලු ධනෙ විනාශ කරන කෙනෙක් පහළ වෙනවා. මේ විදිහට තමන්ගේ භෝග සම්පත් කොහොම හරි විනාශ වෙලා තමන් අසරණ බවට පත් කරනවා. හරි පුදුමයි. මේ ඍජු ගති පුරුදු කරපු කෙනාට අනුන්ගේ ධනයත් හම්බෙනවා කියන පුදුම දෙයක් ඒක. අනුන්ගේ ධනයත් හම්බෙනවා කියන. නොසිතූ අයුරින් සිතූ පැතූ සම්පත් තමන්ගේ ජීවිතයට මුණ ගස්සනවා කියන. කල්පනා කරලා බලන්න දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ඒ වගේ කොච්චර හිටියද පින්වත්නි. දැන් කෝසල මල්ලිකා කියන දුගී දුප්පත් ගෙදරක හිටපු බොහෝම අවලස්සන ස්ත්‍රියක්. අවලස්සන ස්ත්‍රියක්. නමුත් පසු කාලෙදී කොසල් රජතුමාගේ බ්‍රාහ්මණ කන්‍යාවන් අතරත් ශාස්ත්‍රීය කන්‍යාවන් අතරත් ගෘහපති කන්‍යාවන් අතරත් අග්‍රම මහේෂිකා බවට පත් වෙලා වාසය කළා. බලන්න හරි පුදුමයි තමන්ගේ ජීවිතය ගෙනියන තැන පින්වත්නි. ඒ නිසා මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ මේ සියලු දුක් දුම්නස් තමන්ගේ ජීවිතෙන් ඈත් කරන උදාර පිනක් තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ අපේ හිතේ ශ්‍රද්ධාලාභ ඉපැද්දීම. ඒ ධර්මයේ සංගය ගැන අපේ හිතේ ශ්‍රද්ධාලාභ ටික ටික ඉපැද්දීම. ඊළඟට සීල සම්පත්තිය දියුණු කිරීම. ඊළඟට තමන්ගේ ජීවිතේ ටික ටික දාන ආදී පින්කම් වලට පෙළඹීම. ඊළඟට තමන්ගේ ජීවිතේ මේ ලැබුණු දුර්ලභ මොහොතේ මේ ලෝකෙ ගත්තොත් මේ ලංකාවකින් රටේ තමයි පින්වත්නි වැඩිපුර බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තියෙන්නේ. ධාතුන් වහන්සේලා වදින්න වාසනාව තියෙනවා. සංඝ රත්නේ දැකීමේ උදාර වාසනාව තියෙනවා. මේ විදිහට තමන්ගේ ජීවිතේ ඍජු ගමනක් හදාගන්න පින්වත්නි. ඍජු ගමන ඍජු මාවතකට ඍජු උපතක් කරා යන්නට සැපයෙන් පිරුණු සතුටින් පිරුණු සෝමනසින් පිරුණු ජීවිතයක් කරාගෙන යන්නට. ඒතර ඒ වගේ ජීවිතයක් කරා ගියපු කෙනාට සත්පුරුෂය මුණ ගස්සනවා. සත්පුරුෂය මුණ ගස්සනවා. සත්පුරුෂය මුණ ගැස්සෙනකොට නැවත නැවතත් තමන්ගේ ජීවිත තව තවත් ඍජු කර ගැනීමේ උදාහර භාග්‍ය උදා වෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම දානේ දුන්නු පිරිසට හිත හිතා සතුටු වෙන්න පුළුවන්. සසර පුරාම දෙව් මිනිස් ලෝකයා ඍජු ගමනක යන ප්‍රතිපදාවේ තමන් හික්මවන්න උදාර පිනක් රැස් කළා නම් සසර ගමනේ සිහිමුලා වෙලා වක්‍ර ගති වලට වැටෙන සෑම මොහොතකම ඍජු ගමනට පොළඹවන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්නට උතුම් මේ ඍජු ගමනකට පොළවන දහම ලබන්නට එවන් දහමක් ගැන චිත්ත ප්‍රසාදයක් උපදව ගන්නට මේ රැස් කරපු උදාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ මීට මාස 3කට පෙර මිය පරලෝකීය BAM ප්‍රියසිරි පින්වත් මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස මනෝජා ප්‍රියදර්ශනී බිරිඳ කුසල් චතුරංග පුතුණුවන් නිපුණිය අවන්තිකා දියණිය චතුරංග බණ්ඩාර බෑණනුවන් සහ දෙමව්පියන් ඇතුළු BAM ප්‍රියසිරි පින්වත් මහත්මයාගේ සහෝදර පිරිස ඇතුළු නෑදෑ පිරිස එක රාශී වෙලා තමයි
මේ උදාර පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයාට මේ පින් අනුමෝදන් වේවා. සක්දිවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛස්ත්‍රවන දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසභ දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී ධාතුන් වහන්සේලා බෝරජාණන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන් ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රද්ධා මාධ්‍යාල වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනටත් විකාශන කටයුතු වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය ගම්පහ වෙලේපාරේ විසූ දිවුලුපිටිය පොලිස් ස්ථානයේ සේවය කළ මීට මාස 3කට පෙර මිය පරලොව ගිය BAM පියසිරි ඒ කියන්නේ පාලිත පින්වත් මහත්මාට මේ පින් අනුමෝදන් වේවා. මීට වසර 2කට පෙර මිය පරලොව ගිය BAM සිරිසේන පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය මනෝජා ප්‍රියදර්ශනී බිරිඳ කුසල් චතුරංග පුතුණුවන් නිපුණියවන්තිකා දියණිය චතුරංග බණ්ඩාර බෑණනුවන් ඒ වගේම දෙමව්පියන් ඇතුළු BAM පියසිරි පින්වත් මහත්මයාගේ සහෝදර පිරිස නෑදෑ පිරිසට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින HA නන්දාවති පින්බර මෑණියන්ට WP ගුණපාල පින්බර පියාණන්ට HR යසවති පින්බර මෑණියන්ට ඒ පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී ජනතාවට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. උතුම් ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.